හිටියද හොඳින් මේ සතිය පුරාවටම 예, 오늘 수요일 저녁 시간 함께 만나 뵙게 되어서 반갑습니다. ඉතින් බදාදා දවසේ මේ සවස් කාලේ මුණ ගැහෙන ලැබෙන එක ලොකු සතුටක්. 오늘 말씀도 우리 모두에게 유익되고 교훈이 되는 말씀이 되기를 원합니다. ඉතින් අද දවසේ වචනය තුළින් අපේ ජීවිතයට ඉතාමත් වැදගත් දේවල් අපි ලබා ගන්න උත්සාහ කරමු. 그럼 기도하고 시작하겠습니다. එමනම් යාඥාවෙන් ආරම්භ කරමු. 우리를 사랑하시는 하나님 아버지에 감사를 드립니다. අපට බොහෝසෙන් ප්‍රේම කරන පියාණන් වහන්ස ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 우리를 구원해 주시고 영원한 천국에 갈 수 있게 해주신 은혜에 감사를 드립니다. අප සියලු දෙනාවම ගලවාගෙන අපට ඔබ වහන්සේගේ රාජ්‍යයට එන්න අවස්ථාව ලබා දුන්නාට ස්තුතිවන්ත වෙනවා. 우리가 주님을 뵙는 그날까지 항상 이 구원의 은혜를 감사하는 마음을 가지고 살아갈 수 있도록 도와주시옵소서. අප ඔබ වහන්සේ ළඟට එන ඒ දවස තාක්කල් ඔබ වහන්සේ වෙනුවෙන් කැපවී ඔබ වහන්සේව මහිමයට පත් කරන්නට අපගේ ජීවිතයේ හැම මොහොතක්ම යොදවා ගන්නට උපකාර කළ මැනව. 또한 하나님께서는 이 세상의 모든 사람들이 구원받기를 원하고 계십니다. ඒ වගේම ඔබ වහන්සේ මේ ලෝකේ ඉන්න සියලුම මිනිසයන් ගැලවෙනවා නම් තමයි කැමති. 우리를 통해서 우리 주변 아직 하나님을 알지 못하고 구원받지 못한 사람들을 전도하길 간절히 원합니다. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට අපව පාවිච්චි කරන්න. මෙතන අපේ වටපිටාවේ සිටින සියලුම දෙනාට ඔබ වහන්සේගේ වචනය ලබා දෙන්නට අපට උපකාර කරන්න. 우리를 더욱더 귀하게 사용해 주시기를 원합니다. තව තවත් අපව පාවිච්චි කළ මැනව. 또한 우리의 교회가 날마다 성장해 가기를 원합니다. ඒ වගේම අපගේ සභාව තව තවත් වර්ධනය කර දෙන්න. 우리 한 사람 한 사람이 하나님을 더욱 사랑하며 하나님의 뜻을 더 알아가는데 힘쓰도록 도와주시옵소서. අප සියලු දෙනාටම ඔබ වහන්සේගේ වචනේ දැනගෙන ඔබ වහන්සේගේ කැමැත්ත දැනගෙන ඔබ වහන්සේගේ ප්‍රේමය අත්දකමින් ජීවත් වෙන්නට උපකාර කරන්න. 오늘 수요일 저녁 시간 함께 이 자리에 불러주신 것 감사를 드립니다. අද මේ බදාදා දවසේ සවස් කාලයේදී අපව මෙතනට ගෙනාවට ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 오늘 말씀을 통해서도 많은 것들을 배워가고 또 교훈을 얻는 시간이 되기를 간절히 원합니다. අද දවසේ වචනය තුළිනුත් අපේ ජීවිතයට බොහෝ පාඩම් එකතු කරගන්නට අපට උපකාර කරන්න. 참석한 모든 분들에게 하나님을 더 알아갈 수 있는 은혜를 베풀어 주시옵소서. සහභාගී වී සිටින සියලුම දෙනාට ඔබ වහන්සේ ගැන දැනගන්නට ඔබ වහන්සේගේ කැමැත්ත දැනගන්නට ඒ අවශ්‍ය කරුණාව ලබා දෙන්න. 또 여러 가지 사정으로 함께하지 못한 분들도 어느 곳에 계시든지 하나님의 말씀을 사모하는 마음을 잃어버리지 않게 도와주시옵소서. ඒ වගේම විවිධාකාර හේතුන් මත අද දවසේ සහභාගී වෙන්නට බැරි වෙච්ච අයටත් ඔබ වහන්සේව අමතක නොකර ඔබ වහන්සේට කීකරුව ජීවත් වෙන්නට ඔවුන්ට උපකාර කරන්න. 오늘의 모든 시간도 오직 하나님께만 의지하옵니다. අද දවසේ සියලුම දේත් අපි ඔබ වහන්සේට බාර කරනවා. 우리를 사랑하시는 예수님의 이름으로 기도드렸습니다. අපට බොහෝසෙයින් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්. 네. 예, 매주 수요일에는 질문에 대하여 답변을 드리는 시간을 계속 가지고 있습니다. ඉතින් හැම බදාදම අපි කරන්නේ ප්‍රශ්න සහ උත්තර. 오늘로써 질의응답 32번째의 시간입니다. ඉතින් අද දවසේ 32වෙනි පාඩම තමයි අපි කරන්නේ. 오늘도 두 가지의 질문이 나왔는데 성경을 통해서 알아보는 시간을 갖도록 하겠습니다. ඉතින් අද දවසේ අපිට ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න දෙක අපි බයිබලයෙන් පිළිතුර හොයාගමු. 자, 우선 첫 번째 질문입니다. ඔන්න මුල්ම ප්‍රශ්නෙට අපි යමු. 성경에서는 하나님께서 우리가 모태에 있을 때부터 우리를 아셨다고 말씀하시는데 이 부분에 대해 더 배우고 싶습니다. 라는 질문입니다. මුල්ම ප්‍රශ්නේ වන්නේ බයිබලයේ සඳහන් වන්නේ අපි මවගේ ගර්භාෂයේ සිටි කාලයේ සිටම දෙවියන් වහන්සේ අපව දැන සිටි බවයි. මේ ගැන මට තවත් ඉගෙන ගැනීමට අවශ්‍යයි කියන ප්‍රශ්නය. 자, 이 질문은 우리에게 있어서 굉장히 중요한 질문입니다. ඉතින් මේ ප්‍රශ්නේ අපිට ගොඩක් වැදගත් ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. 나라는 존재를 하나님께서 언제부터 아셨는가라는 것입니다. ඇයි එහෙම කියන්නේ? මේ මම කියන කෙනාව දෙවියන් වහන්සේ ඇයි මැව්වේ? ඇයි මාව මේ ලෝකෙට ගෙනාවේ කියන ප්‍රශ්නෙට උත්තරේ ඒ. 이 문제는 단순한 지식의 문제가 아닙니다. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ නැත්තම් මේ ප්‍රශ්නේ ඇවිල්ලා නිකන් අපි දැනුම ලබා ගන්න අහන ප්‍රශ්නයක් නෙමෙයි. 바로 나라고 하는 존재가
어떻게 그리고 왜 이 세상에 있게 되었는가라는 아주 근본적인 질문입니다. ඉතින් මේ ප්‍රශ්නය තුළින් අපිට හිතන්න ලැබෙනවා මම ඇයි මේ ලෝකෙට ඇවිල්ල ඉන්නේ මං මේ ලෝකෙට ඇවිත් ඉන්න අරමුණ මොකක්ද කියන එක. 우선 질문에서 하나님께서 우리가 모태에 있을 때부터 우리를 아셨다라고 말씀하셨다고 했는데 이 구절이 어디에 있을까요? දැන් මේ ප්‍රශ්නය කියනවනේ බයිබලයේ සඳහන් වෙන්නේ අපි මවගේ ගර්භාෂයේ සිටි කාලේ සිටම දෙවියන් වහන්සේ අපව දැන සිටියා කියලා. ඉතින් මේක ඇත්තටම බයිබලයේ කොතනද තියෙන්නේ? 아시는 분 있습니까? දන්නවද ගම් කෙනෙක්? 네. 네, 이 말씀은 사실 성경 한 군데만 있는 것이 아니라 여러 군데에 기록되어 있습니다. ඇත්තටම මේක බයිබලයේ එක තැනක නෙමේ ගොඩාක් තැන්වල ලියවිලා තියෙනවා. 우선 이 구절의 대표적인 구절인 예레미야 1장을 우리 한번 찾아보겠습니다. ඉතින් ඒ අතරින් ප්‍රධානම පදයක් අපි බැලුවොත් අපි යමු යෙරේමියා පොතට. යෙරේමියා පොතේ පළවෙනි පරිච්ඡේදය. 예레미야 1장 5절 말씀입니다. යෙරේමියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5වෙනි පදය. 네. 앞에 화면에도 띄워놨는데 예레미야 1장 5절을 우리 같이 한번 읽도록 하겠습니다. තිරේ දාලා තියෙනවා. අපි පෙරලගෙනත් අපි හැමෝම එකට කියවමු. මම නුඹ ගර්භයේ සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට ජාතීන්ට අනාගත වක්තෘ කෙනෙකු කොට නුඹ නියම කළේයයි කීය. 자, 이 말씀은 하나님께서 예레미야 선지자에게 하신 말씀입니다. ඉතින් මේක දෙවියන් වහන්සේ යෙරේමියා අනාගත වක්තෘවරුන්ට තමයි පැවසුවේ. 내가 너를 복중에 짓기 전에 너를 알았고 라고 말씀하십니다. උන්වහන්සේ කියනවා මම නුඹ ගර්භයේ සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි කියලා. 복중에 짓기 전이라는 것은 이미 어머니 뱃속에 나라는 존재가 형성되기도 전부터라는 뜻입니다. ඒ කියන්නේ මේකෙන් මොකක්ද කියන්නේ? මවගේ ගර්භාෂයේ මාව සාදන්නටත් පළමුවෙන් දෙවියන් වහන්සේ මාව දැනගෙන හිටියා කියලා කියනවා. 하나님은 예레미야라는 한 사람을 어머니 뱃속에서 형성되기도 전부터 알고 계셨다라고 말씀하십니다. උන්වහන්සේ කියනවා මේ යෙරේමියා කියන පුද්ගලයාව මවගේ ගර්භාෂය ඔහුව සෑදෙන්නටත් කලින් උන්වහන්සේ ඔහුව දැනගෙන හිටියා කියලා. 물론 이 말씀은 예레미야에게만 포함된 것이 아닙니다. ඉතින් මේක අදාළ වෙන්නේ යෙරේමියාට විතරක් නෙමෙයි. 모든 사람이 다 어머니 태 속에서 형성되기 전부터 하나님은 알고 계십니다. මේ ලෝකේ ඉන්න සියලුම මනුෂ්‍යයන් සාදන්නට මවගේ ගර්භාෂයේ සාදන්නට පළමුවෙන් දෙවියන් වහන්සේ දැනගෙන හිටියා. 특별히 내가 너를 복중에 짓기 전에 너를 알았고 라고 해서 알았다라는 히브리 원어는 단순히 정보를 알고 있다라는 뜻이 아닙니다. ඉතින් මෙතන තියෙනවනේ නුඹ හඳුනාගෙන සිටියෙමි කියලා. ඉතින් මෙතන හඳුනාගෙන හිටියා කියන එකෙන් අදහස් වෙන්නේ නිකන් දැනගෙන හිටියා කියන දේ විතරක්ම නෙමෙයි. 히브리 언어로 알았고에 해당하는 야다라는 이 단어는 아주 깊은 관계와 목적을 알고 있다라는 것을 말합니다. ඉතින් මේ හඳුනාගෙන කියන වචනේ හේබ්‍රියු භාෂාවෙන් ගත්තොත් යාදා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වචනේ අර්ථය අපි ගැඹුරින් බැලුවොත් ඒකෙන් කියන්නේ උන්වහන්සේ සමග ගැඹුරු ඊ타මත්ම ශක්තිමත් බැඳීමක් ශක්තිමත් සම්බන්ධතාවයක් තිබ්බා කියලයි අපිට අර්ථය බලන්න පුළුවන්. 아는 것과 깊이 아는 것은 정말 큰 차이가 있습니다. ඉතින් හඳුනාගෙන නිකන් දැනගෙන ඉන්නවා කියන එකයි ගැඹුරින් තද්ද බැඳීමක් එක්ක දැන සම්බන්ධයක් තියෙනවා කියන එකයි දෙකක් නේද? 길거리에 지나다니는 사람을 내가 아는 사람도 있습니다. ඉතින් දැන් අපි පාරේ ඇවිදගෙන යනකොට අපි හඳුනා ගන්න අපි දන්න මිනිස්සුත් ඉන්නවා. 그런데 내가 내 자녀를 아는 것은 길거리에 지나가는 사람을 아는 것과는 차원이 다릅니다. නමුත් අපි පාරේ දකින කෙනෙක් නිකන් අපි අඳුරන කෙනෙක් දකිනවා වගේ නෙමෙයි
අපේ දරුවෙක් අපේ පවුලේ කෙනෙක්ව අපි පාරේ දකිනකොට නේද? 하나님께서 우리를 아는 것은 지나가는 길거리에 있는 사람을 아는 것이 아니라 내가 내 자녀를 아는 것, 그 이상으로 나를 알고 계시다는 겁니다. ඉතින් දෙවියන් වහන්සේ මාව හඳුනාගෙන සිටියා කියන එකෙන් අදහස් වෙන්නේ නිකං පාරේ යන කෙනෙක්ව හඳුනාගෙන ඉන්නවා වගේ කියන එක නෙමෙයි. තමන්ගේ දරුවාත් එක්ක තියෙන බැඳීම කොයි වගේද? අන්න ඒ වගේ බැඳීමක් තමයි දෙවියන් වහන්සේට අපි සමග තියෙන්නේ. 그리고 너를 구별하셨다라는 표현도 있습니다. ඒ වගේම මෙතන ඉදිරියට ගියාම තියෙනවා නුඹ කැපකොට කියලා. 특별한 목적으로 사람을 부르셨다라는 겁니다. ඒ කියන්නේ විශේෂ කැඳවීමකට තමයි ඔහුව උන්වහන්සේ මේ ලෝකෙට ගෙනත් තියෙන්නේ. 하나님은 예레미야 선지자를 태어나기도 전부터 알았고 또 특별한 목적으로 지금 부르고 계십니다. ඉතින් දෙවියන් වහන්සේ යෙරේමියාව මවගේ ගර්භාෂයේ ඉඳින්නටත් කලින් දැනගෙන සිටියා කියලාත් කියනවා. ඒ වගේම ඔහු විශේෂ දෙයකට කැප කරලත් තියෙනවා කියලා කියනවා. 그러나 이것은 예레미야 선지자에게만 말씀하신 것이 아니라 모든 사람을 향해서도 하나님이 하시는 말씀입니다. ඉතින් මතක තියාගන්න දෙවියන් වහන්සේ මේක යෙරේමියාට විතරක් කියන දෙයක් නෙමෙයි. අපි සියලුම මනුෂ්‍යයන්ට කියන දෙයක්. 시편 139장에 보면은 주께서 내 장부를 지으셨다라고 말씀하고 있습니다. ගීතාවලිය 139 13 තියෙනවා මක් නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත්සේක කියලා. 나라는 사람을 지금 누가 만들고 계시는지를 명확히 알려주고 있습니다. ඉතින් මේ මම කියන කෙනාව කවුද මවන්නේ කවුද නිර්මාණය කරේ කියන එක ගැන ලියවිලා තියෙනවා. 나를 누가 만드셨을까요? මාව කවුද මැව්වේ? 엄마가 만들었을까요? මගේ අම්මද මාව මැව්වේ? 엄마가 뱃속에서 나를 잉태했다라고 나를 만든 것은 아닙니다. අම්මා මාව මේ ලෝකෙට බිහි කරාට මාව නිර්මාණය කරේ මාව මැව්වේ මගේ අම්මා නෙමෙයි. 바로 하나님께서 바로 나를 만드셨습니다. දෙවියන් වහන්සේ තමයි මාව මව් කුසේ මැව්වේ සෑදුවේ. 내 얼굴의 생김새, 내 몸의 구조, 더 나아가 나의 성격, 이 모든 것들을 이 하나님께서 만드셨습니다. මගේ හැඩරුව මගේ පෙනුම මගේ ගතිගුණ මේ ඔක්කොම මට ලබා දීලා තින්නේ වෙන කවුරුත් නෙමේ දෙවියන් වහන්සේ. 더 놀라운 말씀이 이 시편 139장에 이어서 말씀하십니다. තවත් ලස්සන දෙයක් තියෙනවා ගීතාවලිය 139 15 වෙනි පදේ. 139장 16절 같이 읽어보겠습니다. 15 නෙමෙයි 16 අපි එකට කියවමු. ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුනි. ඔබගේ පොතේ මාගේ සියල අවයවෝ ලියන ලද්දෝය. ඒවායින් එකක්වත් නැති කලී දවසින් දවස ඒවා සාදන ලද්දේය. 내 형질이 이루기 전에 주의 눈이 나를 보셨다라고 말씀하십니다. ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුනේය කියලා තියෙනවා. 내 몸이 완성되기 전부터 하나님은 나를 주목하고 계셨습니다. ඒ කියන්නේ මගේ ශරීරයේ සම්පූර්ණයෙන් නිර්මාණය වෙන්නටත් කලින් දෙවියන් වහන්සේ මාව දැක්කා කියලා කියනවා. 그리고 더 나아가 나를 위하여 정한 날이 하나도 되기 전에 주의 책에 기록이 되었다라고도 말씀하십니다. ඊට පස්සේ තියෙනවා ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියන ලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා 사දන ලද්දේ. 내가 살아가는 인생의 모든 날들이 사실 하나님의 책에 다 기록이 되어 있다라는 겁니다. ඉතින් මගේ ජීවිතේ මම ජීවත් වෙන හැම පිටුවක්ම දෙවියන් වහන්සේගේ පොතෙහි ලියවිලායි තියෙන්නේ. 이 말씀의 의미는 나의 인생이 하나님의 계획 안에 들어가 있다라는 것입니다. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ මගේ ජීවිතේ වෙන දේවල් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඇතුලේ තියෙන දේවල් කියන එකයි. 자, 사도 바울도 비슷한 말씀을 하셨습니다. පවුල්තුමත් මෙන්න මේ වගේ දෙයක් කිව්වා. 이 갈라디아서 1장 15절 같이 읽겠습니다. ගලාති පොතේ 1:15 අපි එකට කියවමු. නුමුත් මව්කුස පටන් මා වෙන් කළා වූද තමන්ගේ කරුණාව කරුණ කොටගෙන මා කැඳවුවාදුද දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාණන් වහන්සේ ගැන අන්‍ය ජාතීන් අතරේ මා විසින් දේශනා කරන පිණිස.
바울은 내 어머니 태로부터 나를 택정하셨다라고 고백하고 있습니다. ඉතින් ඔහු කියනවා දෙවියන් වහන්සේ මව්කුස පටන් 마 වෙන් කරන ලද්දා වූ. 자, 이 말은 바울 자신이 하나님께로부터 내가 특별히 선택받았다라는 걸 자랑하려고 하는 말이 아닙니다. ඉතින් මෙතන ඔහු මේ දේ කියන්නේ දෙවියන් වහන්සේ මාව විතරක් විශේෂ දෙයකට තෝරගත්තා කියලා ලොකු කම්පාන්න නෙමෙයි. 오히려 그 반대입니다. ඔහු මේක කියන්නේ වෙනස් අර්ථයකින්. 바울은 예수 믿는 사람과 예수님을 핍박하는 사람이었습니다. අපි දන්නවා මේ පවුල් කියන කෙනා මුලින්ම යේසුස් වහන්සේව අදහපු මිනිස්සුන්ට පීඩා කරපු කෙනෙක් කියලා. 그러나 자신이 하나님으로부터 부르심을 받았다라는 것이 바로 하나님의 은혜라는 것을 지금 말하는 것입니다. නමුත් දෙවියන් වහන්සේ ඔහුව විශේෂ කැඳවීමකට ලක් කරලා ඔහුව වෙනස්ම මාර්ගයක ගෙනිච්චා. ඉතින් ඒක ගැන තමයි ඔහු මේ ප්‍රකාශ කරන්නේ. 나 같은 사람도 하나님의 택정을 받았다면 이 세상 모든 사람도 하나님 안에서 특별한 계획을 가지고 이 세상에 태어났다는 것을 바로 우리들에게 알려주는 것입니다. ඉතින් ඔහු මෙතනින් අදහස් කරලා අපිට කියන්නේ මං වගේ කෙනෙක්වත් දෙවියන් වහන්සේ වෙන් කරලා විශේෂ දෙයකට යොදවා ගත්තා නම් මේ ලෝකේ ඉන්න හැම මිනිහෙක්වම දෙවියන් වහන්සේ ඒ වගේ දේවල් වලට යොදවා ගන්නවා කියලා. 사실 이 세상에 태어난 모든 사람들이 바로 하나님의 계획 가운데 이 세상에 태어나게 된 것입니다. ඇත්තටම මේ ලෝකෙට ඉපදෙන හැම මිනිහෙක්ම දෙවියන් වහන්සේගේ සැලැස්මත් එක්ක තමයි මේ ලෝකෙට ඉපදෙන්නේ. 바로 하나님 안에서 구원을 받기로 하나님의 목적을 가지고 우리는 이 세상에 태어난 것입니다. දෙවියන් වහන්සේ විශේෂ සැලැස්මක් එක්ක තමයි අපිව මේ ලෝකෙට එවන්නේ. කියන්නේ අපි හැමෝම ගැලවීම ලබලා උන්වහන්සේගේ දරුවන් හැටියට ජීවත් වෙන පිණිස. 그리고 하나님께 영광을 돌리게 하기 위해서 우리는 이 세상에 태어나게 된 것입니다. අපි මේ ලෝකෙට ඉපදෙන්නේ දෙවියන් වහන්සේව තව තවත් මහිමියටත් ගෞරවයටත් පත් කරන පිණිස. 에베소서 2장 10절도 우리에게 분명히 이 사실을 알려줍니다. එපිස පොතේ 2:10ත් අපිට ඒක ගැන කියනවා. 같이 අපි 읽어보겠습니다. ඒකට කියවමු. මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තව සිටිමු. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. 우리는 하나님의 만드신 이 피조물입니다. ඉතින් අපි ඇවිල්ලා දෙවියන් වහන්සේගේ නිර්මාණය. 나의 생김새와 나의 몸의 구조나 그리고 내 성격, 사실 이 모든 것들이 하나님이 나를 위해서 만드신 것들입니다. මගේ පෙනුම, මගේ අත්තපය, මගේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ මාව ඒ විදිහට මවලා තියෙන නිසා තමයි මට මෙහෙම ලැබිලා තියෙන්නේ. 혹시 하나님이 나를 만드신 것 중에 좀 내 마음에 안 드는 것도 있습니까? ඉතින් සමහර වෙලාවට දෙවියන් වහන්සේ මාව මේ විදිහට මැව්වම මං සමහරලාට මගේ අකමැති දේවලුත් තියෙනවා. මේක හරි නෑ කියලා අපි හිතනවා. 마음에 안 든 것들도 분명히 또 있을 겁니다. අපි අපේ ජීවිතේ මගේ පෙනුමේ හෝ මොනවා හරි දෙයක අකමැති දේවල් තියෙනවානේ. 그러나 하나님께서는 나에게 가장 적당한 모습으로 나를 만드실 것입니다. නමුත් මතක තියාගන්න මට අවශ්‍යම මට හොඳම විදිහට තමයි දෙවියන් වහන්සේ මාව මවලා තියෙන්නේ. 그리고 우리는 무엇보다도 하나님이 나를 구원받게 하기 위해 이 세상에 태어나게 하셨습니다. ඒ වගේම දෙවියන් වහන්සේ මාව මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ මං ගැලවීම ලබලා උන්වහන්සේ උදෙසා ජීවත් වෙන පිණිසයි. 내가 살아가는 모든 날들이 주의 책에 이미 다 기록이 되어 있습니다. මම මේ ලෝකේ ජීවත් වෙන හැම දෙයක් ගැනම දෙවියන් වහන්සේගේ පොතෙහි ලියවිලායි තියෙන්නේ. 이 모든 것들이 결국 나의 인생은 하나님의 계획 안에 있다라는 것을 알려주고 있습니다. ඉතින් මම කරන කියන හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ සැලසුම ඇතුලේ ලියවිලා තියෙන දේවල් කියන එක මතක තියාගන්න. 너무나 작고 미약한 나라는 존재가 하나님의 계획 안에 있다라는 것이 이 얼마나 영광스러운 일입니까? ඉතින් මං වගේ දුර්වල කිසිම දෙයක් කරගන්න බැරි දුර්වල මිනිහෙක් වන මාව දෙවියන් වහන්සේගේ සැලසුම ඇතුලේ මේ ලෝකේ ගෙන යනවා කියන එක කොයිතරම් හොඳ දෙයක්ද? 그래서 이 질문에 하나님께서는 우리가 모태에 있을 때부터 우리를 아셨다라고 말씀하시는데
그 의미가 무엇인지를 이렇게 말씀을 드렸습니다. ඉතින් මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහටම බයිබලයේ සඳහන් වන්නේ අපි මවගේ ගර්භාෂයේ සිටි කාලයේ සිටම දෙවියන් වහන්සේ අපව දැන සිටි බවයි කියන එකට පිළිතුර මෙන්න මෙයයි. 내가 태어나기 전부터 심지어는 어머니 뱃속에서 형성되기도 전부터 하나님은 이 세상에 내가 태어날 것을 알고 계십니다. ඉතින් මම මේ ලෝකෙට බිහි වෙන්නත් කලින් මම මගේ මාවගේ ගර්භාෂයේ නිර්මාණය වෙන්නටත් කලින් දෙවියන් වහන්සේ මාව දැනගෙන සිටියා කියන එකයි අපිට කියන්නේ බයිබලේ. 그리고 엄마 뱃속에서 내가 형성되고 조직이 될 때부터 그 만드신 분은 바로 하나님이십니다. ඒ වගේම අම්මාගේ කුසේ මාව වැඩෙනකොට මාව නිර්මාණය වෙනකොටත් ඒ හැම දෙයක්ම පාලනය කරලා ඒ හැම දෙයක්ම හරියාකාරව කරන්නේ දෙවියන් වහන්සේ. 그리고 더 나아가 우리가 살아가는 모든 날들이 이미 주의 책에 다 기록이 되어 ඒ 있습니다. වගේම අපි ජීවත් වෙන හැම දිනයක් ගැනම දෙවියන් වහන්සේගේ පොතේ ලියවෙලයි තියෙන්නේ. 나라는 사람 자체가 바로 하나님의 계획 안에 있다라는 것입니다. ඉතින් මම කියන මේ මිනිසයා දෙවියන් වහන්සේගේ සැලසුම යටතේ ඉන්න කෙනෙක් කියන එක මතක තියාගන්න. 우리가 인생을 살아가다 보면 좀 힘들고 나를 지치게 하는 일들을 마주할 때마다 내가 왜 이 세상을 살아가는지 그 이유를 모를 때가 꼭 있습니다. ඉතින් අපිට සමහරවිට ජීවිතේ ප්‍රශ්න කරදර එනකොට අපිට හිතෙනවා ඇයි මම මේ ලෝකේ ජීවත් වෙන්නේ? මොකද්ද මගේ ජීවිතේ අරමුණ කියලා අපිට හිතෙනවා. 또 나라고 하는 존재가 이 거대한 세상 앞에서 무의미하게 느껴질 때도 있습니다. ඒ වගේම තවත් අයට හිතනවා මේ ලොකු විශාල ලෝකේ මේ මගෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලාත් අපි හිතනවා. 이 수많은 사람들 중에 나라는 사람이 없어져도 이 세상에 아무런 지장이 없을 거다. 뭐 이런 생각을 하는 사람도 있을 겁니다. යම් අය හිතනවා මේ ලොකු ලෝකෙට මගේ අඩුවක් තිබුණාට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. මං අඩු වුණාට කිසිම අවුලක් නැහැ කියලා අපි හිතනවා. 그러나 성경은 그렇게 말하지 않습니다. නමුත් බයිබලයේ අපිට කියන්නේ ඒක නෙමෙයි. 나를 모태에서부터 하나님은 나를 알고 계십니다. මගේ මවගේ ගර්භාෂයේ සිටින දවසේ ඉඳන්ම ඊටත් කලින් ඉඳන්ම දෙවියන් වහන්සේ මාව දන්නවා කියලා කියනවා. 나를 통해서 하나님은 어떠한 계획을 이루고자 하십니다. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මම උදෙසා විශේෂ සැලසුමක් විශේෂ කැඳවීමක් සෝදානම් කරලා තියෙනවා. 그래서 하나님은 내가 모태에 있을 때부터 나를 알고 계신다라는 것을 내가 믿고 있다면 나의 삶의 태도가 달라지게 되어 있습니다. ඉතින් අපි හැම වෙලේම මේ දේ මතක තියාගත්තොත් දෙවියන් වහන්සේ මාව මගේ මවගේ කුසේ ඉන්නටත් කලින් මාව දැනගෙන හිටියා කියන එක මතක තියාගෙන හිටියොත් අපේ ජීවත් වෙන විදිහ අපි හිතන පතන විදිහේ ලොකු වෙනස්කමක් ඇති වෙයි. 나는 아무런 의미 없는 존재다. 나 하나 없어져도 이 세상은 잘 돌아간다. 이렇게 생각하는 사람은 자기 인생을 함부로 살아갑니다. මම කිසි වැඩක් නැහැ මම මේ ලෝකෙට වැඩකුත් නැහැ කියලා හිත හිත ඉන්න අය මේ ලෝකෙ ඇත්තටම ජීවත් වෙන්නේ කිසිම තේරුමක් නැතුව. 그러나 하나님께서 나를 알고 계시고 하나님께서 나의 인생을 통해 어떤 계획을 이루고자 하신다는 것을 안다면 우리의 인생은 정말 소중하게 여기게 될 것입니다. නමුත් මාව මේ ලෝකෙට දෙවියන් වහන්සේ තමයි එව්වේ. මං වෙනුවෙන් විශේෂ කැඳවීමක් විශේෂ සැලැස්මක් තියෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන කෙනාට ජීවිතේ විශේෂ අරමුණක් සහ විශේෂ අර්ථයක් කියන එක දැනෙනවා තමන්ගේ ජීවිතේ. 혹시 지금 나에게 나를 정말 힘들게 하고 또 고난이 있다면 사실 이것도 하나님이 나를 향해서 갖고 계시는 계획 중 하나라는 것을 우리는 기억해야 합니다. ඉතින් සමහර විට දැන් අපේ ජීවිතේ මොනෑම හෝ ප්‍රශ්නයක් හරි පීඩාවක් කරහා අපි යනවා ඇති. ඒකත් අපි හිතන්න ඕනේ මේකත් දෙවියන් වහන්සේගේ සැලැස්මේ තවත් එක අඩියක් වෙන්න ඇති කියලා අපි හිතන්න ඕනේ. 이것을 통해 그 일을 통해 하나님이 분명히 이루고자 하신 일이 있을 겁니다. ඉතින් මේ දේ තුලින් මම දැන් මේ මෝන දෙන දේ තුලින් දෙවියන් වහන්සේට සම්පූර්ණ කරගන්න ඕන යම් මොනවා හරි දෙයක් ඇති කියලා අපි හිතන්න ඕනේ. 그래서 이 첫 번째 질문은 하나님이 나를 언제부터 알고 계시냐라는 시점을 말하는 것이 아니라 사실 내 인생이 달린
중요한 문제라는 겁니다. ඉතින් මේ ප්‍රශ්නයෙන් අපිට අදහස් කරන්නේ දෙවියන් වහන්සේ මාව කවදා ඉඳන් දැනගෙන හිටියාද කියන එක විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ ඇයි මාව මේ ලෝකෙට එව්වේ කියන එකත් ඒ අරමුණ මොකක්ද කියන එකත් අපිට මේ ප්‍රශ්නයෙන් පෙන්නලා දෙනවා. 자, 그래서 하나님은 나를 알고 계시고 나의 모든 인생을 주목하고 계신다라는 것을 항상 우리가 인식하며 살면 좋겠습니다. ඉතින් අපි හැම වෙලේම මතක තියාගෙන ජීවත් වෙන්න ඕන දේ ඇවිල්ලා දෙවියන් වහන්සේ මාව අඳුනගෙන දෙවියන් වහන්සේ මාව දැනගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ මං උදෙසා විශේෂ සැලසුමක් සාදලයි තියෙන්නේ කියන එක. 자, 첫 번째 질문은 이렇게 정리하겠습니다. ඉතින් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර මෙන්න මෙයයි. 예, 두 번째 질문입니다. දෙවැනි ප්‍රශ්නෙට යමු. 질문이 약간 긴데 읽어보겠습니다. ප්‍රශ්නේ චුට්ටක් දිගයි. ඒ වුණාට අපි කියවමු. 세례 요한과 예수님은 천국이 가까웠느니라고 하셨습니다. 자, 그런데 예수님은 하나님의 나라가 이미 너희에게 임하였느니라. 그리고 하나님의 나라는 너희 안에 있느니라라고도 말씀하셨습니다. 자, 하나님의 나라는 이미 이 세상에 세워진 것입니까? 아니면 아직 오지 않은 것입니까? 라는 질문입니다. දෙවැනි ප්‍රශ්නය වන්නේ යොහාන් බෞතිස්ත සහ යේසුස් වහන්සේ විසින් ස්වර්ග රාජ්‍ය සමීප වී ඇත කියා පැවසුව. එසේම යේසුස් වහන්සේ බයිබලයේ වෙනත් ස්ථානවල දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැනටමත් ඔබ අතරට පැමිණ ඇත සහ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ තුළ ඇත යනුවෙන්ද පැවසුව. එසේනම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ ලෝකයේ තුළ දැනටමත් ස්ථාපිත වී තිබේද නැතහොත් එය තවමත් පැමිණීමට තිබෙන දෙයක්ද කියන ප්‍රශ්නය. 자, 성경을 자세하게 읽으셨기 때문에 이런 질문을 할 수 있는 겁니다. ඉතින් බයිබලේ ගොඩක් ගැඹුරින් කියවලා අධ්‍යයනය කරපු කෙනෙක්ට තමයි මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. 자, 이 질문을 정리를 해보겠습니다. ඉතින් අපි මේ ප්‍රශ්නේ මුලින්ම බලමු එකින් එක. 세례 요한과 예수님은 천국이 가까웠느니라라는 말씀을 하셨습니다. ඉතින් යොහාන් බෞතිස්ත වගේම යේසුස් වහන්සේත් කිව්වා ස්වර්ග රාජ්‍යයේ සමීප එහෙම නැත්නම් ළඟය කියලා මිනිසුන්ට. 물론 이따가 다 찾을 겁니다. 성경을 찾을 겁니다. අපි බයිබලෙන් පෙන්නලා බලමු ඉස්සරහට කොතනද තියෙන්නේ කියලා. 자, 그런데 예수님은 또 다른 성경에 하나님의 나라, 곧 천국은 이미 너희 안에 있느니라 이렇게도 말씀하셨습니다. හැබැයි තවත් තැනක යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ තුල තියෙනවා කියලාත් කියනවා. 또 다른 성경에는 하나님의 나라는 너희 안에 있느니라 이렇게도 말씀하셨습니다. ඒ වගේම තවත් තැනක තියෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැනටමත් ඔබ අතරට පැමිණ ඇත කියලාත් කියනවා සමහර තැන්වල. 자, 천국이 가까웠다라는 것은 가까웠지만 아직 오지 않았다라는 것을 말하고 있습니다. ඉතින් ස්වර්ග රාජ්‍ය සමීපව ළඟට පැමිණ ඇත කියලා කියන එකෙන් කියන්නේ අපි ළඟටම ඒ කියන්නේ කිට්ටුවටම ඇවිල්ලා තියෙනවා කියන එකයි. 근데 또 다른 성경에는 하나님의 나라가 이미 너희에게 임했다라는 것은 천국이 이미 왔다라는 것을 말합니다. හැබැයි තවත් තැන්වල තියෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැනටමත් ඔබ අතරට පැමිණ ඇත. ඒ වගේම කියනවා 자, 그래서 하나님의 나라, 곧 천국이 이미 이 세상에 세워진 것인지 아니면 가까이 왔지만 아직 이 세상에 세워진 게 아닌지 바로 그것을 질문하신 것 같습니다. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ තුල ඇත කියලාත් කියනවා. ඉතින් මේ ප්‍රශ්නෙන් අහන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දැනටමත් මේ ලෝකේ ස්ථාපිත වෙලාද තියෙන්නේ එහෙමත් නැත්නම් නැද්ද කියලායි. 자, 언급된 구절을 하나하나씩 좀 찾아보려고 합니다. අපි දැන් බලමු එකින් එක බයිබල් පද එකින් එක බලමු. 먼저 마태복음 3장 2절의 말씀을 우리 같이 한번 읽어보겠습니다. සුදු මතෙව් පොතේ 3:2 අපි එකට කියවමු. පසුතැවිලි වෙන්න. මක් නිසාද ස්වර්ග රාජ්‍ය ළඟයයි කීවේ. 자, 이 말씀에 세례 요한이 회개하라. 천국이 가까웠느니라라고 말씀하십니다. ඉතින් මේක කියන්නේ යොහාන් බෞතිස්ත ඔහු කියනවා පසුතැවිලි වෙන්න මක් නිසාද ස්වර්ග රාජ්‍ය ළඟය කියලා කියනවා. 자, 가까웠다라는 것은 가깝지만 아직은 아니다라는 것을 말합니다. ඉතින් ළඟ ඇත කියලා කියන එක කියන්නේ
සමීපයටම ඇවිල්ලා හැබැයි සම්පූර්ණයෙන්ම අපි තුලට ඇවිල්ලා නැහැ කියන එක. 자, 그런데 예수님도 똑같은 말씀을 하셨습니다. ඉතින් යේසුස් වහන්සේ මේකට සමාන දෙයක් කිව්වා. 마태복음 4장 17절. 우리 이 말씀도 역시 또 같이 읽겠습니다. ශුද්ධ වූ මතෙව් පොතේ 4:17 ඒක තියෙනවා. අපි ඒකට කියවමු. එතෙන් පටන් යේසුස් වහන්සේ පස්තැවිලි වෙන්න මක් නිසාද ස්වර්ග රාජ්‍ය ලං වී තිබේය කියා දේශනා කරන්නට පටන් ගත්සේක. 예수님도 세례 요한과 마찬가지로 회개하라. 천국이 가까웠느니라 라고 말씀하십니다. උන්වහන්සේත් කියනවා ස්වර්ග රාජ්‍ය ලං වී තිබේය කියලා. පස්තැවිලි වෙන්න කියලාත් කියනවා. 자, 가까웠다라는 헬라 원어는 앵기켄이라고 발음을 합니다. ඉතින් මේ ලං වී තිබේය කියන වචනය ග්‍රීක භාෂාවෙන් ගත්තොත් ඒකට කියන්නේ එන්ගිකෙන් කියලා. එන්ගිකෙන්. 이 말의 뜻은 바로 앞에 와 있다라는 뜻을 가지고 있습니다. ඉතින් මේ එන්ගිකෙන් කියන වචනේ අර්ථය වන්නේ ඔබ සමීපයටම ඇවිත් තිබෙනවා කියන එක. 자, 교회 문 바로 앞에 있는 사람이 있다라고 생각을 해봅시다. දැන් අපි උදාහරණයක් හිතමු. අපේ සභාවේ දොරටුව ළඟටම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. 저 문만 열면 교회로 들어올 수 있습니다. එයා දොර අරගෙන ඇතුළට අඩිය තිබ්බම කෙලින්ම සභාව ඇතුලේ. 그런데 중요한 건 정말 바로 앞에 와 있지만 교회까지 들어온 것은 아직 아닙니다. හැබැයි මෙතන වැදගත් දේ ඇවිල්ලා එයා දොර ගාවටම ඇවිල්ලා ඉන්නවා. හැබැයි තාම ඇතුළට අඩිය තියලා නැහැ කියන එක. 세례 요한과 예수님께서는 바로 예수님의 재림, 바로 그 날이 가까웠기 때문에 회개하라고 그리고 구원받으라고 촉구하는 말씀을 지금 하고 있는 겁니다. ඉතින් මෙතන මේ 요한 බෞතිස්තයි යේසුස් වහන්සේ විසින් කියන්නේ මනුෂ්‍යයන්ට වචනේ අසා ගැලවීම ලබා ගන්න කියන එක. 그래서 여기서 말하는 천국이 가까웠다라고 하는 이 천국은 바로 물리적인 우리가 구원받고 나서 가는 천국을 말하고 있습니다. ඉතින් මෙතන මේ ස්වර්ග රාජ්‍ය කියලා කියන්නේ කෙනෙක් ගැලවීම ලබලා යන ස්ථානයේ දෙවියන් වහන්සේ නිර්මාණය කරලා තියෙන ස්වර්ගයට තමයි මෙතන ස්වර්ග රාජ්‍ය කියලා කෙටියෙන්ම කියන්නේ. 다른 의미로 구원을 받을 수 있는 기간, 시간을 말합니다. ඉතින් අපිට ගැලවීම ලබා ගන්න පුළුවන් අවස්ථාව මෙන්න මෙයයි කියලායි ඔවුන් කියන්නේ. 자, 우리에게도 천국이 가까이에 있습니다. ඉතින් දැන් අපේ ජීවිතවලත් ස්වර්ග රාජ්‍ය ළඟම තමයි තියෙන්නේ. 바로 예수님의 재림이 가깝다라는 말입니다. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ නැවත පැමිණීම ඉතාම ළඟයි කියනයි කියන්නේ. 그리고 우리에게 구원을 받을 수 있는 기회가 이제 정말 얼마 남지 않았다라는 것을 말합니다. ඒ කියන්නේ අපිට ගැලවීම ලබා ගන්නත් වැඩි කාලයක් වැඩි අවස්ථාවන් ඉතුරු වෙලා නැහැ කියන එකයි අදහස් කරන්නේ. 바로 그러한 의미에서 회개하라, 천국이 가까웠느니라 이와 같이 회개를 촉구하는 말씀으로 세례 요한과 예수님이 말씀하신 겁니다. අන්න ඒ අර්ථයෙන් තමයි මෙතන යේසුස් වහන්සේ සහ යෝහන් බෞතිස්ත මනුෂ්‍යයන්ට කියන්නේ ස්වර්ග රාජ්‍ය ලං වෙලා තියෙන්නේ ඉක්මනින්ම පස්තැවිලි වී ගැලවීම ලබා ගන්න කියලා. 그래서 세례 요한과 예수님의 말씀에 공통적으로 회개하라라는 말씀이 들어가 있는 겁니다. ඉතින් පේනවද යේසුස් වහන්සේ සහ යෝහන් බෞතිස්ත මේ කියන දේවල් වල අනිවාර්යෙන් පසුතැවිලි වෙන්න කියලා හැම වෙලේම කියනවා. 자, 그런데 마태복음에 보면은 똑같은 예수님의 말씀 중에 하나님의 나라가 이미 너희에게 임하였느니라 라는 말씀도 있습니다. නමුත් ශුද්ධ මතෙව් පොතේ අපි පෙරලලා බැලුවම එතන එක් තැනක තියෙනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ අතරට පැමිණ ඇත කියලා කියනවා. 자, 이 말씀이 어떠한 배경을 가지고 있는지를 우리는 알아야 합니다. ඉතින් අපි බලමු මේ දේ උන්වහන්සේ ඇයි කිව්වේ මොකක්ද හේතුව කියලා. 마태복음 12장 22절부터 24절까지 세 개의 구절을 우리 같이 한번 읽어보겠습니다. ශුද්ධ මතෙව් පොතේ 12 22 ඉඳන් 24 වෙනකන් අපි එකට කියමු. එවිට යක්ෂාවේශ වූ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනලා තේ. උන්වහන්සේ ඔහු සුව කළේ. එයින් ඒ ගොළුවාට කතා කරන්නටද දකින්නටද පුළුවන් විය. සියලු සමූහයෝ විස්මත් වී උන්වහන්සේ දාවිද්ගේ පුත්‍රයාණෝ දැයි ඇසුවෝ. නමුත් එරිස්
පැරිසිවරු ඒ අසා මොහු යක්ෂාධිපති වූ බෙල්සෙබු කරුණු කොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකරන්නේයි කිව්වෝය. 자, 이 말씀에 보면 여기 귀신 들린 사람이 등장을 합니다. ඉතින් මේක කියවගෙන යනකොට අපිට පේනවා යක්ෂාවේශ වූ මිනිසෙක් ඉන්නවා. 이 귀신 들린 사람은 눈도 보이지 않고 말도 못하는 벙어리였습니다. ඉතින් මේ යක්ෂාවේශ වෙච්ච මිනිසයාගේ ඇස් පෙනෙන්නෙත් නෑ අන්ධයි. ඒ වගේම ගොළුෙක් ඔහු. 그런데 예수님이 이 귀신 들린 사람을 고쳐주셨습니다. නමුත් යේසුස් වහන්සේ මේ පුද්ගලයාව සුවයට පත් කරා. 그리고 사람들은 다 놀랐습니다. ඊට පස්සේ සමූහයා මිනිස්සු ඔක්කොම පුදුමයට පත් වුණා කියලා තියෙනවා. 그런데 이 자리에 바리새인들이 있었습니다. ඉතින් මේ 미නිස්සු අතරේ පැරිසිවරුත් හිටියා. 바리새인들은 이 귀신 들린 사람을 고쳐준 예수님을 향해 이가 귀신의 왕 바알세불을 힘입지 않고는 귀신을 쫓아내지 못하느니라 라며 예수님을 비난했습니다. ඉතින් ඔවුන් මොකද කිව්වේ යේසුස් වහන්සේට? ඔවුන් කිව්වා මොහු යක්ෂාධිපති වූ බෙල්සෙබු කරුණු කොටගෙන මිස වෙන හැටියකින් යක්ෂ දුරු කරන්නේ නැහැ කියලා කිව්වා. 바로 예수님은 이들을 향해 이렇게 말씀하셨습니다. ඉතින් යේසුස් වහන්සේ මොවුන් දෙස බලා මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා. 28절을 역시 같이 읽겠습니다. 28 වෙනි පදය අපි එකට කියවමු. නුමුත් මම දෙවියන් වහන්සේගේ ආත්මයන්න් කරුණු කොටගෙන යක්ෂයන් දුරු කරන්නම්. සැබවින්ම 제 නුඹලා කරා පැමිණ තිබේ. 바로 이 말씀 중에 하나님의 나라가 이미 너희에게 임하였느니라 라고 말씀하신 겁니다. පේනවද මෙතන තියෙනවා සැබවින්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් නුඹලා කරා පැමිණ තිබේ කියලා කියනවා. 자, 그래서 질문을 이렇게 하신 겁니다. ඉතින් අන්න ඒ විදිහට තමයි අපිට ප්‍රශ්නේ යොමු කරලා තියෙන මෙන්න මේ දේ ගැන. 앞서 살펴본 세례 요한과 예수님의 말씀은 천국이 가까웠다 이렇게 표현을 했는데 왜 이 구절에서는 하나님의 나라가 이미 너희에게 임하였느니라 왜 이렇게 말씀하셨을까요? ඉතින් දැන් අපි කලින් කියපු බයිබල් පද දෙකේ කොහොමද තිබ්බේ? ස්වර්ග රාජ්‍ය ලං වී සමීපව තිබෙනවා කියලා. නමුත් මෙතන කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා කරා පැමිණ තිබේ කියලා. 자, 이 구절을 이해하기 위해서는 사실 헬라어 원어를 비교하면 우리에게 이 구절을 이해하는데 도움이 됩니다. ඉතින් මේක හරියටම අවබෝධ කරගන්න නම් අපිට පොඩ්ඩක් ග්‍රීක භාෂාවේ වචන සහ අර්ථ කීපයක් දැනගන්න ඕනේ. 자, 이 천국이 가까웠다라는 말씀에서 가까웠다라는 헬라어 원어는 앵기켄이라고 했습니다. ඉතින් අර කලින් කිව්වා වගේ ස්වර්ග රාජ්‍ය සමීපය ළඟ කියලා කියන එකේ ග්‍රීක වචනය වන්නේ එන්ගිකෙන් කියන එක. 가까이 왔지만 아직 다 오지 않았다라는 겁니다. අර පැහැදිලි කරා වගේ සමීපයට ආසන්නයටම ඇවිල්ලා තිබුණාට තාම සම්පූර්ණයෙන්ම ඒක සිදු වෙලා නැහැ. 그런데 이 말씀에서 하나님의 나라가 너희에게 임했다라고 하는 헬라어 원문에는 에프타센이라는 단어가 쓰여지고 있습니다. ඉතින් දැන් මෙතන කියනෝනේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ කියලා. මේ පැමිණ තිබේ කියන එක ග්‍රීක භාෂාවෙන් ගත්තොත් 에프타센. එෆ්ටසෙන් කියලා තමයි කියන්නේ. 에프타센이라는 것은 가까이 왔다라는 의미가 아니라 이미 완전히 도달해서 이루어졌다라는 사실을 강조하는 ඉතින් 단어입니다. මේ එෆ්ටසෙන් කියන ග්‍රීක වචනේ අර්ථය වන්නේ සමීපව ආසන්නටම ඇවිල්ලා තියෙනවා කියන එක නෙමෙයි සම්පූර්ණයෙන්ම ලං වෙලා අපි තුලට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි මේ එෆ්ටසෙන් කියන වචනේ අර්ථය වන්නේ. 또한 여기서 말하는 하나님의 나라는 앞서 말씀드렸던 두 개의 구절인 천국과 다른 원어를 가지고 있습니다. ඒ වගේම මෙතන මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියලානේ කියන්නේ කලින් කිව්වේ ස්වර්ග රාජ්‍ය කියලා. 이 여기서 나오는 하나님의 나라는 천국이라고 하는 물리적인 장소를 말하는 것이 아니라 하나님이 다스리는 것이라는 뜻을 가지고 있습니다. ඉතින් මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියලා කියන්නේ අර ගැලවීම ලබා ගත්තන් පස්සේ අපි යන්නේ ස්වර්ගයේ කියන ස්ථානයට නෙමෙයි. මෙතනින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියලා කියන්නේ දෙවියන් වහන්සේ පාලනය කරන දේට තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියලා කියන්නේ. 그래서 여기서 말하는 하나님의 나라는 물리적인 천국을 말하는 것이 아니라 하나님의 능력, 하나님의 권능
바로 그것을 말하는 것입니다. ඉතින් මෙතන දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා කියන්නේ අර ස්ථානේ ස්වර්ගය කියන ස්ථානයට නෙමෙයි. මෙතනින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ බලයෙන් සහ උන්වහන්සේගේ ශක්තියෙන් පාලනය වෙන දේවල් වලට තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා කියන්නේ. 예수님은 하나님의 능력과 권능을 가지고 계신 분이십니다. ඉතින් අපි දන්නවා යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ බලයත් උන්වහන්සේගේ ශක්තියත් තිබෙන කෙනෙක් කියන එක. 바로 그 능력으로 지금 귀신 들린 자를 고쳐주신 겁니다. ඉතින් අන්න ඒ දෙවියන් වහන්සේගේ බලයෙන් තමයි අර යක්ෂාවේශ වූ මිනිසයාගේ යක්ෂාව පළවා හැරියේ. 그래서 예수님은 이 귀신 들린 자를 고쳐주는 하나님의 능력과 권능을 지금 보여주었기 때문에 하나님의 나라가 이미 너희에게 임하였느니라 이렇게 말씀하신 겁니다. ඉතින් දෙවියන් වහන්සේගේ බලයෙන් මේ යක්ෂාවේශ මිනිසයාව සුව කරපු නිසා තමයි මෙතන යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ කියලා අදහස් කරන්නේ. 그래서 하나님의 나라가 천국이 이 세상에 이미 세워졌다라는 의미가 아니라 하나님의 능력과 권능이 바로 예수님에게 있다. 바로 그것을 말하는 것임을 우리는 이해해야 합니다. ඉතින් මෙතනින් අර්ථවත් වෙන්නේ ස්වර්ග රාජ්‍ය මේ ලෝකේ ස්ථාපිත වෙලා තියෙනවා කියන එක නෙමෙයි. යේසුස් වහන්සේ ඇවිත් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ බලයෙන් යම් දේවල් කරනකොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය අපි තුරට අපි කරා පැමිණ තිබෙනවා කියන එකයි අදහස් කරන්නේ. 자, 예수님의 말씀에는 하나님의 나라는 너희 안에 있느니라라고도 말씀하셨습니다. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා තව තැනක දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹ තුලට පැමිණ තිබේ කියලා. 누가복음 17장 20절과 21절 우리 두 구절도 같이 한번 ශුදු 읽어보겠습니다. ලූක් පොතේ 17 20යි 21යි මේ පද දෙකම අපි හොඳින් කියවමු. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොයි කලක එන්නේ දැයි පැරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පෙරහැර සහිතව නොෙන්නේ. බලව එක මෙතනය එතැනයයි නොකියන්නෝය. මක් නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුළේ යයි කීසි. 자, 이 말씀에도 하나님의 나라는 너희 안에 있느니라 이렇게 말씀하셨습니다. ඉතින් මෙතනදිත් උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුළෙහි කියලා. 자, 이 말씀도 우리는 앞뒤의 맥락을 좀 살펴볼 필요가 있습니다. ඉතින් මේකෙත් අපි ඉස්සරහයි පිටිපස්සයි පොඩක් ගලපලා බලමු. 바리새인과 바로 예수님의 대화 가운데 바로 이 구절이 나와 있습니다. උන්වහන්සේ මේක කියන්නේ පැරිසිවරුත් එක්ක තියෙන කතා බහකදී. 기본적으로 바리새인들은 예수님을 믿지 않고 기회가 되면 예수님을 죽이려 했던 그런 사람들입니다. ඉතින් මේ පැරිසිවරු කියලා කියන්නේ යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරපු අය. පුළුවන් අවස්ථාවක් ලැබුණොත් උන්වහන්සේව මරන්නට සැලසුම් කරපු මිනිස්සු කොට්ටාසයක්. 그런 그들이 예수님께 질문을 하게 됩니다. ඉතින් දැන් ඕන් යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. 하나님의 나라가 언제 옵니까? 라는 질문이었습니다. ඔවුන් අහන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොයි කලකද එන්නේ කියලා යහන්නේ. 자, 예수님은 이 바리새인들이 말하는 하나님의 나라가 어떤 것인 줄 알고 계셨습니다. ඉතින් යේසුස් වහන්සේ දැනගෙන හිටියා මොවුන් මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියලා අදහස් කරන්නේ හිතාගෙන ඉන්නේ මොකක්ද කියලා දැන්ටම දැනගෙන හිටියා උන්වහන්සේ. 그들이 바라는 하나님의 나라란 로마로부터 독립하고 이스라엘이 이 세상을 다스리는 나라, 바로 그런 나라를 말하는 것입니다. ඇත්තටම ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියලා බලාපොරොත්තු උනේ ඔවුන්ව රෝමයෙන් නිදහස් කරගෙන මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් ඊශ්‍රායල් කියන රාජ්‍යයක් දෙවියන් වහන්සේ ගොඩනගයි කියන එක තමයි ඔවුන්ගේ ඔළුවල තිබුණේ. 그래서 예수님은 이 바리새인들에게 하나님의 나라는 볼 수 있게 임하는 것이 아니요라고 말씀하십니다. ඉතින් අන්න ඒ නිසා තමයි යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දීලා කිව්වේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පෙරහැර සහිතව නොහෙන්නේය කියලා. 제가 싱할라어 성경을 보니까 페라헤라 맞나요? සිංහල බයිබලේ පෙරහැර කියලා තමයි ලියවිලා තියෙන්නේ. 예, 코끼리 나타나고 뭐 그런 축제를 말하는 게 맞습니까? ඉතින් සාමාන්‍ය පෙරහැරක ඉන්නේ අලි යනවා මිනිස්සු ඇවිදිනවා කියලා තියෙනවනේ නේ.
우리 싱할라 이 스리랑카의 축제라고 번역이 돼 있다라고 제가 보게 되었습니다. ඉතින් පෙරහැර මොකක්ද කියලා ගහලා බැලුවම ඉන්ටර්නෙට් එකේ එන්නේ නිකන් අර ඒ වගේ පින්තූරයක් තමයි එන්නේ. 그래서 페라헤라처럼 눈에 보이는 축제의 모습처럼 하나님의 나라가 곧 로마로부터 독립하고 이스라엘이 전 세계를 다스리는 그런 나라가 이 세상에 오는 게 아니다라는 것을 말하고 있습니다. ඉතින් දැන් පෙරහැරක් කියන්නේ ඇස් දෙකට හරි බලන්න ආස හරිම අලංකාර විදිහට ලොකුවට ලස්සනට යන දෙයක් නේ. ඉතින් යේසුස් වහන්සේ කියන්නේ ඔයාලා බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් අන්න ඒ වගේ පෙරහැරක් වගේ එන්නේ නැහැ කියලා. 그리고 더 나아가 여기 있다, 저기 있다고도 못한다라고 말씀하십니다. ඒ වගේම උන්වහන්සේ කියනවා ඒක මෙතන එතනයි කියලා කියන්න බෑ කියලා. 눈에 보이는 것이 하나님의 나라는 눈에 보이는 것이 아니다라는 것을 알려주고 있습니다. උන්වහන්සේ මෙතනින් කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන එක අපිට ඇස් දෙකට දැකලා මෙහෙම මෙහෙම කියලා පෙන්වන්න බැරි දෙයක් කියලා. 그러면서 하신 말씀이 하나님의 나라는 너희 안에 있느니라라고 말씀하신 겁니다. උන්වහන්සේ ඊට පස්සේ කියනවා මක් නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේ කියලා. 자, 그런데 조금 더 생각을 해보면 하나님의 나라는 너희 안에 있느니라라고 하는 이 말씀이 더더욱 이해가 안 될 수 있습니다. ඉතින් දැන් මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේ කියලා කිව්වම අපිට ටිකක් හිතා ගන්න බෑ එකපාරටම. 너희 안에 있다라고 말하는 너희라는 사람이 바로 예수님을 믿지 않는 바리새인들이기 때문입니다. මොකද මෙතන නුඹලා කියලා මේ යේසුස් වහන්සේ කියන්නේ මේ පැරිසිවරුන්ට. ඒ කියන්නේ යේසුස් වහන්සේව අදහන් නැති අයට තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේ තියෙනවා කියලා කියන්නේ. 예수님을 믿지 않는 바리새인 그 안에 어떻게 하나님의 나라가 있을 수 එතකොට 있겠습니까? අපිට හිතෙනවා මේ යේසුස් වහන්සේව විශ්වාස කරන්නේවත් නැති මේ පරිසිවරුන්ගේ ඇතුලේ කොහොමද දෙවියන් වහන්සේගේ රාජ්‍ය තියෙන්නේ කියලා. 자, 역시 헬라어 원문을 보면 우리는 더 쉽게 이해할 수 있습니다. අන්න ඒකටත් අපි ග්‍රීක භාෂාවට යන්න ඕනේ. 너희 안에라고 말하는 이 단어가 바로 엔토스 휘몬이라고 합니다. ඉතින් ඇතුලේ කියලා කියන එකට ග්‍රීක භාෂාවෙන් කියන්නේ 엔토스 휘몬. එන්තෝස් හිමොන් කියලා. 이 엔토스 휘몬이라고 하는 헬라어 원어는 안에, inside를 말하는 것이 아니라 이 가운데라는 것을 말합니다. ඉතින් මේ එන්තෝස් හිමොන් කියන වචනේ අර්ථය වන්නේ මොකක් හරි එකක් ඇතුලේ තියනවා කියන එක නෙමෙයි අතරේ තියනවා කියන එක. මොකක් හරි දේවල් අතරේ තියනවා කියන එක. 제가 싱할라 사전을 봤더니 너희 안에, inside를 말하는 게 아투라 맞습니까? ඉතින් අපේ සිංහල බයිබලයේ තියෙන අතරේ කියලා ලියවිලානේ. 자, 그런데 이 헬라어 원어는 아투라가 아니라 우리 가운데 아타라 맞습니까? ඉතින් අපි අතරේ තමයි මේක තියෙන්නේ. 발음이 맞나요? 아툴라, 아타라 맞습니까? අතරේ. අතරේ. 아트레. 오케이. 그러니까 너희 안에 있다라는 것은 그 바리새인들 마음 안에 천국 하나님의 나라가 임했다라는 게 아니라 지금 대화를 하고 있는 이 중에 하나님의 나라가 있다라는 것을 말합니다. ඉතින් ග්‍රීක භාෂාවෙන් බැලුවොත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේ නෙමෙයි අතරේ තියෙන්නේ. 그래서 예수님의 말씀에 하나님의 나라는 너희 안에 있다라는 이 말씀은 바리새인들 그 마음 안에 이미 천국이 이루어졌다라는 것을 말하는 것이 아니라 이 대화를 하고 있는 이 중에 하나님의 나라가 있다는 것을 말합니다. ඉතින් මෙතනින් යේසුස් වහන්සේ අදහස් කරලා කිව්වේ ඒ පැරිසිවරුන්ගේ සිත තුළ දෙවියන් වහන්සේගේ රාජ්‍ය තියෙනවා කියන එක නෙමෙයි. ඔවුන් අතරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය වැඩ සිටිනවා කියන එක. 이 대화를 하고 있는 이 가운데 지금 누가 계십니까? ඉතින් එයාලා අතරේ කවුද ඉන්නේ? කවුද මේ උත්තර දීලා කියන්නේ? 바로 예수님이 계시지 않습니까? යේසුස් වහන්සේ එතන ඉන්න එයාලා අතරේ ඉන්නවා. 그래서 여기서 말하는 하나님의 나라도 우리가 좀 전에 살펴봤듯이 물리적인 천국을 말하는 게 아니라 바로 하나님의 능력, 하나님의 권능을 가진 예수님 그분을 말하는 것입니다. ඉතින් මෙතන දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා කියන්නේ අර ස්වර්ගයේ කියන ස්ථානයට නෙමෙයි. දෙවියන් වහන්සේගේ බලයත් උන්වහන්සේගේ ශක්තියත් තියෙන තැනට තමයි
දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා කියන්නේ. ඉතින් ඔවුන් අතරේ ඒ දේ තියෙන කෙනා කවුද? යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ බලයත් ශක්තියත් තියෙන කෙනා වන්නේ යේසුස් වහන්සේ. 바리새인들은 지금 예수님이 누구인지를 전혀 알지 못하고 있습니다. ඉතින් මේ අවස්ථාවේදී පැරිසිවරුන් දැනන් හිටියේ නෑ කවුද යේසුස් වහන්සේ කියන්නේ කියලා. 그러나 하나님의 능력과 하나님의 권능을 가진 예수님이 이 가운데 계시기 때문에 이미 하나님의 나라가 너희 안에 있다. 이렇게 말씀하신 겁니다. නමුත් දෙවියන් වහන්සේගේ බලයත් දෙවියන් වහන්සේගේ ශක්තියත් තියෙන යේසුස් වහන්සේ ඔවුන් අතරේ හිටපු නිසා නම් තමයි උන්වහන්සේ කිව්වේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය නුඹලා තුලේ කියලා. 그래서 이 말씀도 하나님의 나라가 너희 안에 있다라는 이 말씀도 좀 전에 살펴봤던 마태복음 12장의 말씀처럼 물리적인 천국의 공간을 말하는 것이 아니라 하나님의 능력, 하나님의 권능, 바로 그것을 가진 예수님을 말하는 것이라는 걸 우리는 그렇게 이해해야 되겠습니다. ඉතින් අපි කලින් කියවපු බයිබල් පදයේ වගේම තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා තියෙනකොට එතනින් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ ඒ සර්ව බලධාරී ශක්තිය තමයි එතනින් අදහස් වෙන්නේ. ඉතින් යේසුස් වහන්සේ තමයි ඔවුන් අතරේ හිටපු ඒ කෙනා. 자, 이제 질문의 정리를 해보면 이렇습니다. ඉතින් දෙවැනි ප්‍රශ්නය මෙන්න මේක තමයි. 세례 요한과 예수님께서 천국이 가까웠다라고 말씀하신 것은 정말로 우리가 구원받을 수 있는 기회가 이제 얼마 남지 않았다라는 것을 촉구하는 말씀입니다. ඉතින් ප්‍රශ්නය අහලා තියෙන විදිහටම ස්වර්ග රාජ්‍යයේ සමීපව ඇත ළඟ ඇත කියලා කියන එකෙන් යොහාන් බෞතිස්ස සහ යේසුස් වහන්සේ අදහස් කරේ අපි ගැලවීම ලබාගෙන ඉක්මනින්ම ස්වර්ග රාජ්‍යයට යන්න ඕනේ කියන එක. 그리고 마태복음 12장 그리고 마지막에 살펴봤던 누가복음 17장의 말씀은 하나님의 나라가 이미 너희에게 임했다. 너희 안에 있다라는 것은 물리적인 천국을 말하는 것이 아니라 하나님의 능력과 권능이 너희 가운데 바로 예수님에게 있다라는 것을 말하는 구절입니다. එතකොට ශුද්ධ වූ මතෙව් සහ ශුද්ධ වූ ලූක් පොතේ ලියවිලා තියෙන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ තුලය එම නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ අතරට පැමිණ ඇත කියන එකෙන් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේ මේ අපිට දෙන ස්වර්ගය නෙමෙයි භෞතික ස්වර්ගය කියන ස්ථානය නෙමෙයි දෙවියන් වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ ශක්තිය තියෙන තැනට තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා අපි හඳුන්වන්නේ. 자, 그래서 이러한 구절들은 어떤 구절은 가까웠다. 또 어떤 구절은 이미 너희에게 임했다. 이와 같은 이런 구절들은 서로 모순된 구절이 아니라는 겁니다. ඉතින් මේ කියලා තියෙන පද එකක්වත් අර විරෝධී පරස්පර විරෝධී වෙන්නේ නැහැ. ඒ හැම එකකම හරියමං අර්ථයක් තියෙනවා. 각각의 다른 측면에서 하나님의 나라를 설명하고 있는 구절이라는 것을 말씀드립니다. ඉතින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ ස්වර්ග රාජ්‍යය ගැන අපිට පහදලා දෙන විවිධාකාර පදයන් තමයි මේවා. 자, 이렇게 두 번째 질문도 정리를 하겠습니다. ඉතින් දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරත් මෙන්න මෙයයි. 자, 오늘 같은 이런 질문들은 성경을 읽고 묵상을 했기 때문에 나오는 질문이라 생각을 합니다. ඉතින් අද අපිට ලැබිච්ච ප්‍රශ්න දෙකම බයිබලේ හොඳින් කියවා හොඳින් මෙනෙහි කරපු නිසා තමයි මේ වගේ ප්‍රශ්න අපිට යොමු වෙලා තියෙන්නේ. 사실 성경을 읽지 않고 또 그 성경의 말씀에 순종하지 않는다면 질문도 없을 거라 생각합니다. ඉතින් අපි බයිබලේ හොඳට කියවන්නෙත් නැතුව ඒක මෙනෙහි කරෙත් නැත්නම් මේ වගේ ප්‍රශ්න අපිට අහන්න හිතෙන්නේ නැහැ. 우리가 성경을 읽는 만큼 또 순종하는 만큼 하나님이 우리에게 깨닫게 해주시는 것도 있고 또 궁금한 것도 생기는 것 같습니다. ඉතින් අපි උන්වහන්සේගේ වචනේ කියවා එය තව තවත් මෙනෙහි කරන්න තව තවත් දෙවියන් වහන්සේ අපිට ඒ අවබෝධ කරගන්න අවස්ථාව සහ අවශ්‍ය දේවල් ලබා දෙනවා. 그래서 평상시에도 성경에 대해서 궁금한 점이 있다면은 얼마든지 이 수요 말씀을 통해 질문해 주시고 답을 얻는 시간을 가지면 좋겠습니다. ඉතින් සාමාන්‍යයෙන්ුත් අපි කියවනකොට බයිබලේ කියවනකොට අපිට යම් ප්‍රශ්න ඇති වෙනකොට ඒ යොමු කරන්න එතකොට බදාදා දවසේ අපිට ඒට පිළිතුරු ලබා ගන්න පුළුවන්. 네, 기도하고 마치겠습니다. මනම් අපි යාඥාවෙන් නිමා කරමු.
사랑과 은혜가 많으신 하나님 감사를 드립니다. අපට බොහෝ සෙන් ප්‍රේම කරන පියාණන් වහන්ස ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 우리를 구원해 주시고 우리와 함께 하시는 은혜에 감사를 드립니다. අපව ගලවාගෙන ඔබ වහන්සේ අප සමග සිටිනවාට ස්තුතිවන්ත වෙනවා. 하나님께서 우리를 아시는 것처럼 우리도 하나님을 더욱 알아가는 그런 삶이 되기를 원합니다. ඔබ වහන්සේ අපිව දන්නා සේම අපිටත් ඔබ වහන්සේ ගැන තව තවත් ලෙන්ගතු ඔබ වහන්සේට තව තවත් කිට්ටුවයි ජීවත් වෙන්නට උපකාර කරන්න. 말씀을 가까이 하고 또 그 말씀에 순종하는 저희들이 되기를 원합니다. ඔබ වහන්සේගේ වචනේ අසා එයට කිට්ටුවී ඒ පිළිපදින්නටත් අපට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. 또한 이 말씀을 아직 알지 못하는 사람들에게 증거하며 사는 저희들이 되기를 원합니다. ඒ වගේම තවමත් ඔබ වහන්සේගේ මේ වචනය දන්නේ නැති අයට මේ ප්‍රකාශ කරන්නට සාක්ෂි දරන්නට අපට උපකාර කරන්න. 우리 스리랑카에 더 많은 사람들이 구원받을 수 있도록 도와주시옵소서. ශ්‍රී ලංකාවේ තව බොහෝ අයට ගැලවීම ලබා ගන්නට ඔබ වහන්සේගේ උපකාරය අපට ලබා දෙන්න. 남은 한 주도 하나님의 영광과 복음을 위해 살아가는 저희들이 되기를 원합니다. සතියේ ඉදිරි දවස්වලදීත් ඔබ වහන්සේව සතුටට මහිමයට පත් කරන අය බවට වෙන්නට අපට උපකාර කරන්න. 오늘도 함께 해주신 하나님께 감사를 드립니다. අද දවසේදීත් ඔබ අප සමග සිටිනවාට ස්තුතිවන්ත වෙනවා. 돌아가는 발걸음도 안전히 지켜주시옵소서. නැවත නිවෙස් කරා යන අපි සියලු දෙනාම ඔබ වහන්සේ ආරක්ෂා කර දෙන්න. 우리를 사랑하시는 예수님의 이름으로 기도드렸습니다. අපට බොහෝසෙන් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. 아멘. ආමේන්. 네. 한 가지 광고만